සුන් වූ පැතුම් දලුලා වැඩෙන ලස්සන ආදරණීය දවසකට සුබ පැතුම් එකතු කරමින් අපේ කතා බහ පටන් ගන්නයි අපි ලෑස්ති වෙන්නේ. අද වෛද්‍යවරු දෙපළක් ඉන්නවා. ඒ දෙදෙනාත් එක්කයි කතාව ඉස්සරහට ගෙනියන්නේ. ඇයි මටම ප්‍රශ්න. ඇයි මටම මෙහෙම වෙන්නේ නැත්නම් අපිටම මෙහෙම වෙන්නේ කියලා එක තැනක හිර වෙලා මේක මටම අයිති දෙයක් කියලා වැළඳ ගන්න ගියොත් ඇත්තටම ප්‍රශ්නේ උග්‍ර වෙනවා. හැබැයි හැම කෙනෙක්ට මේ මිහිපිට ජීවත් වෙන හැමෝටම හිතවතුනි ප්‍රශ්න තියෙනවා. ඔබ ඒක දන්නවා. ඔබට තියෙනවා, මට තියෙනවා. අඩු වැඩි වශයෙන් විවිධ අයුරින් ප්‍රශ්න තියෙනවා. හැබැයි බොහොම සුහුරු කෙනෙක් ඒ ප්‍රශ්න වලට හරි ලස්සන විදිහට මුහුණ දෙනවා. මේ මුහුණ දීම අනුව තමයි අපි කවුද කියන එකත් තීරණය වෙන්නේ. දැන් ඔන්න ප්‍රශ්න එනවා. දිගින් දිගටම එනවා. පෞද්ගලික ප්‍රශ්න එනවා, පොදු ප්‍රශ්න එනවා. කොරෝනා වගේ පොදු ප්‍රශ්නයක් ආවම කොහොමද එකට එකතුව මේකට මුහුණ දෙන්න ඕනි කියලා අපි කතා බහ වුණා. ඒ ගැන දැනුම්වත් වුණා. කොහොමද වෙන්නේ කියන එක ක්‍රියාත්මක කරන්න ගත ජීවිතය ඇතුලේ. දැන් කාලාන්තරයක් තිස්සේ දාන්න ඔන්න තවත් පොදු හතුරෙක් සක්‍රිය වෙමින් පවතිනවා. ඒ තමයි ඩෙන්ගු. දැන් අපි දන්නවා අවුරුදු ගාණක් තිස්සේ ඩෙන්ගු ගැන කතා කරලා අපි දන්නවා කොහොමද මේක මේ සරලව මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා. නමුත් ටිකක් අමතක වෙන නිසාත් එක ප්‍රශ්න නිසා අපේ ඔළුවත් දැන් නිකන් මේ ප්‍රශ්න වලින්ම පිරීලා තියෙන නිසාත් නැවත මතක් කර ගැනීම තුළ එකින් එක ලියා ගන්න අපිට ලේසි නිසා අපි අද ඩෙන්ගු ගැන කතා කරන්නයි කල්පනාව. ඒ සඳහා ඒ ගැන කතා කළ හැකිම දෙපළක් තමයි අපි අද මැදිරියට කැඳෙව්වේ. මගේ ළඟින් ඉන්නේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඕනාලි රාජපක්ෂ මහත්මිය. ආයුබෝවන් කියන ඔබව බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉන්දික වීරසිංහ මහත්මයා වෛද්‍ය නිලධාරීතුමා ඩෙන්ගු පිළිබඳව සෑහෙන බරක් අරගෙන වැඩ කරන කෙනෙක් නිසා අපි ඔබේ පැමිණීමත් ගෞරවයක් කොට සැලකමින් ඔබටත් ආයුබෝවන් කියනවා. ආයුබෝවන් පාර්මී. හරි අපි දැන් සාමාන්‍යයෙන් ඩෙන්ගු ගැන කතාවකට යනවා නම් අපිට කතා කරන්න පුළුවන් ඇත්තට ඩෙන්ගු කියන්නේ මොකක්ද? ඩෙන්ගු මදුරුවා කවුද? යනාදී අනුපිළිවෙලට. හැබැයි අපි එතනින් ටිකක් මිදිලා මොකද මේ දේවල් ටිකක් කතා කරලා තියෙන නිසා එතනින් මිදිලා අර පෙර වසරවලට සාපේක්ෂව මේ වෙනකොට දැන් මේ අපි ගත කරන්නේ ජූනි මාසේ මූලාරම්භයේ ඉන්නේ මේ දෙවනිදා. මේ වෙනකොට ඩෙන්ගු රෝගීන් වාර්තා වීම කෙබඳුද කොහොමද අපිට ටිකක් සතුටු වෙන්න පුළුවන් මට්ටමකද තියෙන්නේ? පොත් මට අවස්ථාව. පාර්මී ඇත්තටම අපි පසුගිය වසර 5ත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපි තාම සතුටුවේ හොඳ තත්ත්වයක තමයි ඩෙන්ගු සම්බන්ධව මේ වෙනකොට ඉන්නේ. මේ වර්ෂයේදී ඩෙන්ගු රෝගීන් මේ වෙනකොට 19000ක ඉක්මූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාවක් මැයි මාසේ ඉවර වෙනකොට වාර්තා වෙලා තියෙනවා. හැබැයි මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ජනවාරි මාසේ. ඒ රෝගීන් 11000ක පමණ ප්‍රමාණයක්. මේක පෙබරවාරි මාසෙ වෙනකොට 5000කට අඩු වෙනවා. මාර්තු මාසෙ වෙනකොට 1500 දක්වා අඩු වෙනවා. අප්‍රේල් 470 ගාණක්. ආයි මැයි වලදී සුළු වැඩිවීමක් 850ක් දක්වා රෝගීන් වැඩි වෙනවා. හැබැයි 12 වෙනි සතිය සිට මේ 23 වෙනි සතිය දක්වා කාලපරාසය ගත්තම පසුගිය වර්ෂ 5 මේ වර්ෂයත් ඇතුළත ගත්තම අඩුම රෝගීන් වාර්තා වෙන්නේ මේ වර්ෂය තුල. එතකොට මේක තමයි අපිට අපි ඇති කරගත්ත චර්යාත්මක වෙනස ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන හොඳම අවස්ථාව. මොකද අපි වසර ගණනාවක් තිස්සේ අපි ඩෙන්ගු වලින් බැට කෑවා. අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය හරි බරපතල ගැටලු වලට මුහුණ දුන්න ඩෙන්ගු නිසා රෝහල රෝගීන් පිරි ඉතිරුණා. එතකොට ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ඒ වෙනුවෙන් වැඩි දායකත්වයක් වැඩි කැපවීමක් දරන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් වලටත් මේ දේම වුණා ශාස්ත්‍රවල ගිහිලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඩෙන්ගු මර්ධන කටයුතු වලට වැඩි දායකත්වයක් දක්වන්න උනා. නමුත් අපි දැන් මේ අලුතෙන් කතා කරනවානේ නිව් නෝමලිසි කියලා. අපි දැන් මේ කොරෝනා තත්ත්වයත් එක්ක පසු කොරෝනා තත්ත්වයට යාමේදී වෙනදා තිබ්බ සාමාන්‍ය තත්ත්වයට නෙවෙයි යන්නේ. නව සාමාන්‍ය තත්ත්වයකට යනකොට ඩෙන්ගු ආවොත් මේ සෞඛ්‍ය කණ්ඩායම තමයි රෝහල් වල කටයුතු කරන්නත් ඕනේ. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් තමයි ශාස්ත්‍රීය ඩෙන්ගු මර්ධන කටයුතුත් කරන්නේ. එතකොට මොවුන්ට දැන් වගකීම වැඩි. තිබෙන රාජකාරී ප්‍රමාණය වැඩි. කොරෝනා සම්බන්ධව බලන්න ඕනි, ඩෙන්ගු සම්බන්ධව බලන්න. එතකොට අපි දැන් ඉන්නේ ඩෙන්ගු වල හොඳ තත්ත්වයක. ඒ කියන්නේ වර්ෂ ගණනාවකින් අපි ඩෙන්ගු අවම මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට අපිට ප්‍රජාවක් විදිහට අපිට එකතු වුණොත් මේ தත්ත්වය මේ අයුරින් පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඩෙන්ගු වලට සීසනැලිටි එකක්. එහෙම නැත්නම් ඍතුමය තත්ත්වයක් තියෙනවා. අපේ මෝසම් කාලගුණත් සමග ඩෙන්ගු වර්ධනය වෙනවා. ඒතකොට දැන් මෝසම් කාලගුණේ සක්‍රිය වෙලා තියෙන්නේ. නිර්තදිග මෝසම සක්‍රිය වෙලා තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් තව සති 6ක් 8ක් යනකොට ඩෙන්ගු රෝගීන්ගේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. එතකොට මේක බරපතල වැඩිවීමක්ද සුළු වැඩිවීමක්ද කියන එක තීරණය වෙන්නේ
අපි මොනවාද කරන්න කියන එක මත. දැන් ඔබ කියනවා මෙතන ඉඳලා සති 6ක් 8ක් යනකොට වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා කියලා. යම් වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ කාලවකවානුවද මේ අවුරුද්ද තුළ වැඩිම අගයට එන කාලවකවානුව බවට හැරෙන්නේ කියන එක පිළිබඳව යම් අවබෝධයක දින්නේ ඔබතුමීට අවස්ථාව. ඒකද ඒ කාලය ගැනද අපි ගොඩක් බියවිය යුත්තේ. විශේෂයෙන්ම අපි සීසනැලිටි ගැන කතා කරා. අවුරුද්දේ අපි ඇත්තෙම මෝසම් වර්ෂා අවධි දෙකකට මුහුණ දෙනවා. ඉතින් මේ අවධි දෙකත් සමගම සම්බන්ධ වුණු රෝගීන්ගේ යම්කිසි වැඩිවීමක් අපි මේ කාල දෙක ආශ්‍රිතවම දකින්නට ලැබෙනවා. දැන් විශේෂයෙන්ම සමහර අවස්ථාවලදී යම් වෙනස් වීමක් දකින්න පුළුවන්. දැන් විශේෂයෙන් අපි ගිය අවුරුද්ද 2019 වර්ෂය ගැන සැලකුවොත් අවසාන මාස 6 පුරාවටම වර්ෂාපතනයක් දකින්න ලැබුණා. ඉතින් අපි රෝගීන් වාර්තා වීම, ඩෙන්ගු රෝගීන් වාර්තා වීම ඒහා සමානුපාතිකව බලනකොට පසුගිය අවුරුද්දේ ඒ මාස 6 පුරාවටම යම් ප්‍රමාණයකින් එකම මට්ටමකින් වැඩි ඩෙන්ගු රෝගීන් ප්‍රමාණයක් දකින්න ලැබුණා. වැඩියෙන්ම ලැබුණේ නොවැම්බර් මාසේ නේද? එහෙමයි. දැන් ඒ තවත් කිය යුතු දෙයක් තියෙනවා. දැන් මේ වසරේ වෛද්‍ය වීරසිංහ ප්‍රකාශ කරා ජනවාරි මාසයේ රෝගීන් 11000 ගාණක් දකින්න ලැබුණා කියලා. ඉතින් අපි මේක දකින්නේ ගිය අවුරුද්දේ අර ඒ වැඩි වුණු වැඩිවීම මේ වර්ෂය තුලටත් ගලා ඒමක් විදිහට. නමුත් ඒ තත්ත්වයේ පහය යෑමත් සමග ඩෙන්ගු රෝගීන් ක්‍රමයෙන් අඩුවීමක් දකින්න ලැබුණා. ඉතින් ඒ වගේම දැන් අපි ඉදිරිය ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම ඩෙන්ගු මදුරුවා නිසා තමයි මේ ඩෙන්ගු රෝගය වැළඳෙන්නේ. ඉතින් ඩෙන්ගු මදුරුවාට හිතකර තත්වයන් නිර්මාණය වෙනකොට අනිවාර්යයෙන්ම ඩෙන්ගු රෝගීන්ගේ වැඩිවීමක් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා වර්ෂාපතනය. ඒ වගේම ඔවුන්ට බෝවීම සඳහා හිතකර උෂ්ණත්වයන්. ඒ සාධක ඒ වගේම ආර්ද්‍රතාවය. එමෙන්ම මේ සාධකත් සමගම ඔවුන්ට බෝවිය හැකි ජලය රැඳුණු ස්ථාන පැවතීම. මේ කාරණා එකතු වුණාම ඩෙන්ගු රෝගය වාහකයා වන ඩෙන්ගු මදුරුවාට බෝවීමට හිතකර තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ කරුණු සමාජයේ තියෙනකොට අනිවාර්යයෙන්ම ඩෙන්ගු රෝගීන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙනවා. දැන් සමහර දේවල් තියෙනවා මේ සමහර ඉන්න තත්ත්වයන් වෙනස් කරලා ටිකක් ඉස්සරහට ගියා නම් හොඳයි. ඒ කියන්නේ යම් අතික්‍රමණයක් කරා නම් හොඳයි. හැබැයි එහෙම කරගන්න අමාරු නම් පවතින තත්ත්වේ උනත් අපිට ඉදිරියට ගෙන යන්න පුළුවන්. මේ පවතින තත්ත්වය දිගටම ඉස්සරහට ගෙන යන්න පුළුවන් නම් ඒක තවත් හොඳයි. ඒ නිසා දැන් අපි මේ වෙනකොට මේ අද දවස වෙනකොට ඩෙන්ගු රෝගීන් වාර්තා වීම අනුව අපි ලොකු කලබල විය යුතු ප්‍රමාණයක නැති නිසා මේ තත්ත්වය දිගටම ගෙන යන්න නම් අපි අර කරගෙන ආපු දේවල් වලට තවත් දේවල් එකතු කරමින් අපි කියන්නේ ලොකු ප්ලෑන් එකකට සැලැස්මකට යන්න වෙනවනේ. ඔව් අපිට එහෙම සැලැස්මක් තියෙනවා පාර්ට්නර්. මේ අවුරුදු මුලදීම අපි මේ සැලැස්ම පටන් ගත්තා. මොකද ඒ සැලැස්මේ වැදගත්ම දිනයක් උනේ ඊයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඩෙන්ගු සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය කැඳෙව්වා. එතනදී එතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් නෙවෙයි මේ ඩෙන්ගුත් එක්ක එකතු වෙන අන්තර්පාර්ශ්වීය සම්බන්ධතාවයත් එක්ක තව ගොඩක් අමාත්‍යාංශ මේකට එකතු වෙනවා. මොකද ඩෙන්ගු සෞඛ්‍ය ගැටලුවක් වුණාට ඩෙන්ගු හැදෙන ස්ථාන, කියන්නේ ඩෙන්ගු මදුරුවා බෝවන ස්ථාන සෞඛ්‍යයෙන් පරිබාහිරවට ගිහිලා තියෙනවා. එතකොට මේක සෞඛ්‍යෙට විතරක් තනියෙන්ම කරන්න බෑ. එතකොට ඒකත් එක්ක ජාතික ඩෙන්ගු මර්ධනය එකත් එක්ක එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක අනිකුත් අමාත්‍යාංශ අනිකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මේකදී අත්වල් බැඳ ගන්නවා ඩෙන්ගු මර්ධන වැඩසටහනවලදී. ඒ අවශ්‍ය සියලුම පාර්ශ්වයන් එකතු කරගෙන තමයි ඊයේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනාධිපති කාර්යසාධක බලකායේදී අවශ්‍ය උපදෙස් අවශ්‍ය ක්‍රියාවිදි සඳහා ලබා දුන්නේ උපදෙස් කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියලා. කොහොමද මේ නව පියවරත් එක්ක වෙනස් වෙන්නේ? කොයි විදිහටද මේ නව පියවරෙන් ඩෙන්ගු මර්ධනය සඳහා පිටිවහලක් ලැබෙන්නේ? ඔව් දැන් අපි දන්නවනේ දැන් කොරෝනාත් එක්ක අපි හොඳ සම්බන්ධතාවයක් එක්ක අමාත්‍යාංශ ගොඩනගා ගත්තා කියලා. ඒකෝට මේ ගොඩනගා ගත්ත සම්බන්ධතාවය අපිට ඉදිරියට ගෙන යන්න පුළුවන්. මෙතෙන්දී කරුණු දෙකක් කතා කරන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි අපි ඩෙන්ගු බෝවන ස්ථාන පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. ඒකෝට අපි එහෙම ගත්තම දැන් වර්තමානයේ වෙනකොට නිවාසවල තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මොකද අපි ප්‍රතිශතයක් විදිහට ගත්තම නිවාසවල ආශ්‍රිතව ඩෙන්ගු බෝවන ස්ථාන ඉතාමත් සුළු වශයෙන් හමු වෙන්නේ.
ඒකට හේතුවක් තියෙනවා. මොකද අපි මාස 2ක් ගෙදර හිටියා අපේ ජනතාව. ඒතකොට තමන්ගේ ගෙවල් ආශ්‍රිතව පිරිසිදු කිරීම කරගත්තා. මොකද අපි ජාතික රූපවාහිනියේ මේ පළවෙනි අවස්ථාව නෙමෙයි ඩෙන්ගු කතා කරන්නේ. අපි මාර්තු අප්‍රේල් මැයි මාසවලදී මේ පිළිබඳව ජනතාව දැනුවත් කරා. ඒතකොට ඒ දැනුවත් කිරීම එක්ක ජනතාව තමන්ගේ නිවාස සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කරගත්තා. ඊළඟට කැලිකසල බහර කිරීම ක්‍රමවත් වුණා. ඔබ දන්නවා අපිට ඇඳ නීතිය තිබ්බ දවස්වලත් ඉතාමත් හොඳින් කැලිකසල බහර කිරීම සිද්ධ වුණා. ඒකට ඒවා නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ ගලා යන්න පටන් ගත්තා. ඒකට නිවාස ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන අඩු වුණා. එතකොට ඒ වගේම අපිට බරපතල ලෙස මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන තියෙන ඉදිකිරීම පරිශ්‍රය. මේ කියන්නේ මම ඉදිකිරීම පරිශ්‍රයක් ලෙස හඳුන්වන්නේ මේ ගෙයක් හදන එකක් නෙමෙයි. නමුත් අපි දන්නවා කොළඹ නගරයට ආවම තට්ටු 30 40 විශාල ඉදිකිරීම පරිශ්‍ර තිබෙනවා. මේවා ඩෙන්ගු මදුරුවන් බෝවන ස්ථාන බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රාජ්‍ය ආයතන පොදු ස්ථාන මේ වගේ තාමත් බරපතල ලෙස ඩෙන්ගු මදුරුවන් බෝවන ස්ථාන බවට පත් වෙලා තියෙනවා. ඒකට මේ වගේ ක්‍රියාකාරකම් සඳහා අපිට සිද්ධ වෙනවා අනිකුත් පාර්ශව සම්බන්ධ කරගන්න. ඒකට ඒ සම්බන්ධ කර ගැනීම ඊයේ දිනේදී තාමත් හොඳින් සිද්ධ වුණා. මොකද එතෙන්දී ජනාධිපතිතුමා සෞඛ්‍යාංශ වෙත උපදෙස් ලබා දුන්නා, අනිත් අමාත්‍යාංශ වෙත උපදෙස් ලබා දුන්නා. ඊළඟට පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දුන්නා තම තමන්ගේ පළාත්වල මේ වැඩසටහන සක්‍රියව ක්‍රියාත්මක කරන්න කියලා. ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලිසිය අපිට සහයෝගය දෙන්න මේ දක්වාත් සහයෝගය ලබා දුන්න. තවදුරටත් ඒ වර්ධනය කරමින් සහයෝගය දෙන්න, ඒ අවශ්‍ය පහසුකම් සලසා දෙන්න ඊයේ දිනේදී සාකච්ඡා වුණා. ඒතුළු මේකත් එක්ක තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. රෝග ආවේක්ෂණය පිළිබඳවත් අපි ටිකක් කතා කරොත් හොඳයි කියලා හිතනවා. ඒ නිසා ඔබතුමීට ඒ බාර කරනවා. ඔව්. දැන් විශේෂයෙන් ඩෙන්ගි රෝගය සම්බන්ධව රෝග ආවේක්ෂණය ගැන අපි කතා කරනකොට ආකාර දෙකක ආවේක්ෂණයන් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ඩෙන්ගි රෝගීන් පිළිබඳ ආවේක්ෂණය. තහවුරු කරන ලද ඩෙන්ගි රෝගීන් හඳුනාගෙන ඔවුන් පිළිබඳ විස්තර එකතු කරගෙන ඒ පිළිබඳ ක්‍රියා කිරීම. ඒ වගේම තමයි අපි දන්නවා දැන් ඩෙන්ගු වැළඳෙන්න ඩෙන්ගු වාහකයා වන මදුරුවා අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි මේ ඩෙන්ගු මදුරුවා පිළිබඳව ආවේක්ෂණයක් සිදු කරනවා. විශේෂයෙන්ම ඩෙන්ගු මදුරුවාගේ ජීවන චක්‍රයේ පවතින කීටාවලි. මෙම අවස්ථාවන් සම්බන්ධව අපේ කීට විද්‍යා සමීක්ෂක කණ්ඩායම් ඉන්නවා ලංකාව පුරා. ඔවුන් විසින් නියැදි සාම්පල තුලින් මෙම කීට විද්‍යා සමීක්ෂණ සිදු කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කීට විද්‍යා සමීක්ෂණ වලින් අඳුනාගන්නේ එම ඩෙන්ගු වාහක මදුරුවා බහුලව සිටින ස්ථාන. විශේෂයෙන්ම ඩෙන්ගු වාහක මදුරුවාගේ කීට අවස්ථා. ඉතින් මේක අපිට හොඳ අවස්ථාවක් ඉදිරියේදී ඇතිවිය හැකි ඩෙන්ගි අවදානමක් ගැන ප්‍රකාශ කරන්න. මොකද අපි දන්නවා කීට අවස්ථාවේ ඉඳන් සතියකට දවස් 10ක් වැනි කාලයක් යනවා සුහුඹුල් මදුරුවෙක් බවට පත් වෙන්න. ඉතින් කීට අවස්ථාවේදීම අපි දැනගත්තොත් මේ ප්‍රදේශයේ බහුලව ඩෙන්ගු වාහක ඊජිප්ටයි මදුරු ඊඩිස් මදුරුවන් ඉන්නවා කියලා අපිට ඔවුන් රෝගය පතුරවන්න පෙරම ක්‍රියාමාර්ගයන් ගැනීමට හැකි වෙනවා. ඉතින් රෝග ආවේක්ෂණයේදී රෝගීන් පිළිබඳ දත් එකතු කිරීමේදී අපිට මුලින්ම හඳුනා ගන්න පුළුවන් වෙනවා ඒ රෝගීන්ගේ පැතිරීම අනුව ආසන්නව ඔවුන් එකට එකතු වී ක්ලස්ටර්ස් ලෙස අපි හඳුන්වනවා. එවැනි රෝගීන් එක ළඟ වාර්තා වෙන අවස්ථාවලදී මේ ප්‍රදේශ අවදානම් ප්‍රදේශ ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අවස්ථාවලදී එම රෝගීන් සංඛ්‍යාව තව වර්ධනය වීමට ප්‍රථම අපි අදාළ ප්‍රජා සෞඛ්‍ය විශේෂයෙන්ම බිම් මට්ටමේ ඉන්න අපේ සෞඛ්‍ය නිලධාරීන් ඔවුන් සමග ඍජුව සම්බන්ධ වෙලා ඒ පිළිබඳව කටයුතු කරනවා. ඩෙන්ගු කියන වචනත් එක්ක බැඳිච්ච තව නිතරම කියවෙන හැඟවෙන වචනයක් තමයි අවදානම. දැන් ඩෙන්ගු එක්ක තියෙන අවදානම කොටස් දෙකක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. ඩෙන්ගු අවදානම එකක් ඩෙන්ගු රෝගය වළක්වා ගැනීම නැත්නම් ඩෙන්ගු රෝගය නිසා ඇතිවෙන අවදානම. ඊළඟ එක ඩෙන්ගු රෝගියෙකුට ඇති අවදානම. මේ දෙකම කොහොමද අපි පාලනය කරගන්නේ? මේ දෙකදීම කොහොමද ඒ කළමනාකරණය කරගෙන හරියට කටයුතු කරන්නේ? අන්න ඒ ගැන තමයි දැන් දැනගත යුත්තේ. ඔව් ඩෙන්ගු හැදෙන්න තියෙන අවදානමට පෙර සූදානම වැදගත් වෙනවා. ඩෙන්ගු හැදුනොත් සංකුලතාවලට නොගිහින් ඒ අවදානමෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක තමයි මෙතන අපි කාරණා දෙකක් විදිහට ගන්න. ඩෙන්ගු හැදෙන්න තියෙන අවදානමේදී අපි කරන්න ඕනේ අපේ වගකීම ඉටු කිරීම. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් ඔබටවත් නේ අපි හැමෝටම පොදු වගකීමක්.
කොරෝනා වලට අපි පොදු වගකීමට එකතු වුණානේ. දැන් අපි හැමෝම ගෙදරින් එළියට බහිනකොට මාස්ක් එකක් පැළඳලා තමයි යන්නේ. අපි ආයතනයකට යනකොට එතන ඉන්න ආරක්ෂක නිලධාරියා කියනවා සර් මහත්මිය අත සෝදගෙන එන්න. එහෙම නැත්නම් විස බීජ හරන දියරේ තබා තිබෙනවා. ඔවුන් අපිට අමතක වුණත් ඔවුන් ඇවිල්ලා මතක් කරනවා. එතකොට මේ පොදු වගකීමට අපි එකතු වෙලා ඉන්නවා. සමහරවිට ඒක අලුත් දෙයක් නිසා අපිට ඒක ඉක්මනට අපි ග්‍රහණය කරගත්තා. නමුත් කාලයක් දැන් ඩෙන්ගු වසර 30ක විතර තියෙනවනේ. දැන් මේක අපිට නිකන් අර ටික කාලයක් යනකොට ඒකත් ඔහේ යද්දෙන් කියන තත්ත්වයට එනවනේ. දැන් අපි ආයෙත් නැවත හිතන්න ඕනි අපි මේ පොදු වගකීමට එකතු වෙන්න ඕනේ. පොදු වගකීමට එකතු වීමේදී ඔබට සහ ඔබේ ගෙදර අයට සහ ඔබේ පරිසරයේ වටපිටාව ඉන්න අයට ඩෙන්ගු වැළඳීම වළක්වන්න නම් අවදානම අඩු කරගන්න නම් ඔබ කල යුත්තේ මදුරුවන් බෝවන ස්ථාන ටික ඉවත් කරගන්න එක. මේක ඉතාමත් අමාරු කාර්යයක් නේ. මම දන්නවා මාස්ක් එකක් පැළඳලා යන එක ලේසි. කොතනකට හරි ගිහිල්ලා අත හොද ගන්න එක හරි අමාරුයි. නමුත් මෙතනදී ඔබට පොඩි කාලයක් වෙන් කරගන්න. සතියේ එක දිනයක් ගෙදර ඉන්න දවසක පොඩි කාලයක් වෙන් කරගන්න ඔබගේ ගෙදර ඇතුළ, ගෙදර එළියේ වටපිටාව සුද්ධ පවිත්‍ර කරගන්න. මේකෙන් ඩෙන්ගු විතරක් නෙවෙයිනේ. අලංකාරත්වයක් එනවා. පරිසරය සුන්දර වෙනවා. ඔබට ඇහැට ප්‍රිය ගතියක් එනවා. ඒත් එක්කම ඩෙන්ගු රෝගෙනුත් ඩෙන්ගු අවදානම ඔබට අඩු කරගන්න පුළුවන්. මොකද අපිට මදුරුවා ඉවත් කරන්න බෑනේ. මේ මදුරුවත් එක්ක තියෙන සටනක් නේ යන්නේ. ඒකට මදුරුවා ඉවත් කරන්න බැරි වුණාට අපිට මදුරුවන් හැදෙන ඝනත්වය අඩු කරන්න පුළුවන්. ඒකෙන් ඩෙන්ගු පැතිරීම අවම කරන්න පුළුවන්. එතනදී ඔබට තියෙන්නේ ඔබ නිවසක් වෙන්න පුළුවන්. ඔබ ඉදිකිරීම පරිශ්‍රයක අයිතිකරුවෙක් වෙන්න පුළුවන්. සේවකයෙක් වෙන්න පුළුවන්. රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. එතන ප්‍රධාන නිලධාරියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතන වැඩ කරන වෙන නිලධාරියෙක් සේවකයෙක් වෙන්න පුළුවන්. මේ පන්සලක් වෙන්න පුළුවන්. පල්ලියක්, කෝවිලක් වෙන්න පුළුවන්. මේ ඕනම ස්ථානයක අපිට තියෙන පොදු වගකීම අපි නිවැරදි ඉෂ්ට කරාන. මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කරාන. ඉවත් කරන්න බැරි යම් ස්ථානයක් තියෙනවනම් මදුරුවන් බෝවන් නොවන ලෙස පවත්වාගෙන ගියාන මේ අවදානම අඩු කරන්න හරිම පහසුයි. ඊළඟට අපි කතා කරන්නේ රෝගියෙකුට තියෙන අවදානම අඩු කරගන්න. ඔබට රෝගයක් වැළඳුණොත් විශේෂයෙන්ම අපි හැමෝම දන්නවා මේ ප්‍රදේශවල ඩෙන්ගු වැඩි කියලා. බස්නාහිර පළාත ගත්තොත් මේ බස්නාහිර පළාතත් එක්ක තියෙන සියලුම නාගරික ප්‍රදේශවල ඩෙන්ගු බහුලයි. ඒකට ඔබ මෙවන් ප්‍රදේශයක සිටින කෙනෙක් නම් ඔබට උණ වැළඳුනොත් ඔබට හිතන්න පුළුවන් මේ ඩෙන්ගුද කියලා. මොකද ඩෙන්ගු රෝග ලක්ෂණ කීපයක් තියෙනවානේ. තද උණ, අධික හිස රදය, ඇස් යට වේදනාව, හන්දි, ඇඟපත වේදනාව, ඔක්කාරයේ වමනේ මේ ඩෙන්ගු වල රෝග ලක්ෂණ. එතකොට මේ රෝග ලක්ෂණත් එක්ක වැළඳුනොත් ඔබට සැක කරන්න පුළුවන් මට තියෙන්නේ මේ ඩෙන්ගු රෝගයද කියලා. එහෙම වුණොත් ඔබ ගෙදර ඉඳන් ප්‍රතිකාර කරගන්න එපා. ඔබ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුට හෝ රෝහලක් වෙත යොමු වන්න. ඒකට වෛද්‍යවරයා තීරණය කරයි ඔබට ඩෙන්ගු සැක කරනවද නැත්නම් වෙනත් හේතුවක් නිසා ඔබට උණ වැළඳුණාද. මොකද මේ දවස්වල කොරෝනා තියෙනවා, මීඋණ තියෙනවා, ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයන් තියෙනවා. මේ හැම තත්ත්වයක්ම වෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම දැන් කුඹුරු වගා කරන්න පටන් ගත්ත නිසා පුරන් කුඹුරුත් එක්ක මීඋණ තත්ත්වය වැඩි වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දැන් මේ වැසි සහිත කාලගුණයත් එක්කම තමයි ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් වර්ධනය වෙන්නේ. එතකොට මේ ඕනම උණ තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට ඔබ ගෙදර ඉඳන් තීරණය කරන්න හදන්න එපා. ඔබ දන්න දැන් සමහරවිට අපි දන්නවනේ මොනවාද ඩෙන්ගු වලට ගන්න ඕනි බෙහෙත් කියලා උණ අඩු කරන්න ගන්න ඕනි බෙහෙත් මොනවාද කියන එක අපිට අවබෝධයක් තියෙනවා. ඉතින් අපි කරන්නේ රෝහලටත් යන්න පොඩි බීතියක් තියෙනවා මේ දවස්වල. ඒකට අපි කරන්නේ ගෙදර ඉඳන් තමන් තනියෙන් ප්‍රතිකාර කරන්න උත්සාහ කරන එක. එහෙම කරන්න එපා. ඔබ රෝහලක් වෙත යන්න, ඔබ සුදුසුකම් වෛද්‍යවරයෙක් වෙත යන්න. ඒකට එතුමා එම වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය තීරණය කරයි සැක කරන. අපි මුලදීම සැක කිරීමනේ කරන්නේ. ඔබට මොකද්ද කළ යුත්තේ? එතකොට ඔහු එහිදී අවශ්‍ය පරීක්ෂණ තියෙනවා නම් ඒවා කරගන්න ඔබට අවස්ථාව සලසා දෙයි. එතකොට තීරණය කරන්න පුළුවන් ඔබට මොන රෝගයද තිබෙන්නේ කියලා. ඒකත් එක්ක තමයි තීරණය. මොකද ඔබට ඩෙන්ගු වුණ නම් තියෙන්නේ. ඔබ පරක්කු වෙලා ඔබ පමා වෙලා නම් රෝහලක් වෙත එන්නේ. සමහර ලාවට ඔබ සංකුලතාවලට යාමේ අවදානම වැඩි. මොකද අපිට කලින් අඳුනාගෙන ඊට ප්‍රතිකාර කරන්න තියෙන අවස්ථාවෙහිදී අඩු වෙනවා. එතකොට තමයි බරපතල තත්ත්වයක් ඇතිවන්නේ. දැන් වෛද්‍යතුමා කියපු නිසා මමත් පොඩි මතක් කිරීමක් කරන්නම්. ඔබට මේ තද උණක් එහෙම තියෙනවා නම් ඒ වගේම ඒ රෝගය මොකක්ද මේ මොකක් නිසාද මේ උණ කියන්නේ ඇත්තටම රෝග ලක්ෂණයක් නිසා මේ රෝගී තත්ත්වය කුමක්ද කියලා අඳුරගන්න බැරි නම් මේ කොරෝනා කාලය මේ වසංගත කාලය කියන එක ඔළුවේ තියාගෙන මනසේ තියාගෙන හැබැයි රෝහලකට යන්න වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න සමාජ දුරස්ථභාවයක් තියාගෙන නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් රෝහලකට යාම වඩා වැදගත්. ඒ නිසා ඔබ හිතුමතේ ඔබට තියෙන්නේ මේක වෙන්න ඇති කියලා හිතලා ඒ හිතලුව ඔස්සේ ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න එපා ගෙදරට වෙලා ඉඳලා. ඒකත් අපි ඔබට බොහොම ආදරෙන් මතක් කරනවා. දැන් කියනවනේ
ප්‍රතිකාර රාත්තලකට වඩා බලක්වා ගැනීම අවුන්සයක් හොඳයි. ඒ නිසා බලක්වා ගැනීම ගැන තමයි අපේ විශාල බලාපොරොත්තුව තියෙන්නේ. ඒ හින්දා ප්‍රජාදායකත්වය ගැන කතා කරමු. මේක වෛද්‍යවරු බලාගනි. කොරෝනා බලාගන්න ડોක්ටර්ස්ලානේ. ඒ උණුරෝහලේ වෛද්‍යවරු ඒක බලාගනි. දැන් ඩෙන්ගු බලා ගන්නත් වෙනම වෛද්‍යවරු ඉන්නවා, හෙදියන් ඉන්නවා. මේක මට අයිති දෙයක් නෙවෙයි කියලා අපිට මේකෙන් අත හොදගෙන අයින් වෙන්න බැරි නිසා ඒ ප්‍රජා සහභාගීත්වය ඇති වටිනාකම වැදගත්කම ගැන ටිකක් අහලා දැනගමු. ඔව් පාරමී. දැන් ඔබ සඳහන් කරා කොරෝනා තත්ත්වය ගැන. ඉතින් කොරෝනා රෝගයේ ඒ තත්ත්වය ගත්තත් ඇත්තටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ ඒ සම්බන්ධ වෙලා ඉන්න ත්‍රිවිධ හමුදා ඒ අංශවලට පමණක් වර්තමානයේ මේ තියෙන තත්ත්වය සාර්ථකත්වය උදා කරගන්න බැහැ. ඇත්තටම අපේ මහජනතාව සෑහෙන දුරට මේ සඳහා දායක වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ ගෞරවය උන්ට ලබා දිය යුතුයි. ඉතින් මං හිතන්නේ ඩෙන්ගි රෝගය සම්බන්ධයෙන් ගත්තත් අපි මේ ප්‍රජාවගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයේ ඔවුන් අනුගත වෙලා වෛද්‍ය උපදෙස් සහ අපි ලබා දෙන ඩෙන්ගු මර්ධන ක්‍රියාකාරකම් වලට සහයෝගය දක්වලා ඩෙන්ගු මර්ධන කටයුතු සඳහා දායකත්වයක් ලබා දෙයි කියලා. මොකද ඩෙන්ගු වදුර ගත්තොත් අපිට පාරමී සෞඛ්‍යාංශයෙන් ප්‍රජා සහ ප්‍රතිකාර ලබා දෙන රෝහල් කාර්ය මණ්ඩලය මොවුන් මගින් පමණක් අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇත්තටම. ඉතින් අපි කලිනුත් සඳහන් කරා සෞඛ්‍ය විතරක් නෙමෙයි ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ වෙනත් අමාත්‍යාංශ 8ක් මේ සමග දායක වෙනවා. ඉතින් මේක එතනින් ඔබටත් යන දෙයක්. අපි එකතු වුණත් ඊට වඩා අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් සමාජයෙන් අපිට මේ සඳහා දායකත්වයක් ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි කලිනුත් සඳහන් කළා වගේ නිවෙස් වල ඔවුන් සමාජයක් වශයෙන් ලබා දෙන්න පුළුවන් හොඳම දායකත්වය තමයි මෙම මදුරුවන් බෝ වෙන ස්ථාන තමන්ගේ නිවෙස්වල අවම කර ගැනීම. ඉතින් අර අපි සාමාන්‍යයෙන් කියනවා සතියට දවසක් විනාඩි 30ක්වත් මේ සඳහා යොදවන්න කියලා. ඉතින් ඇත්තට මේක ඊටාම හොඳ දෙයක්. නමුත් මම මේ කාලයටත් අදාළව කතා කරනවා නම් විශේෂයෙන්ම අපි පහුගිය කාලේ නිවෙස්වල බොහෝ රැඳී සිටියා. අපිට වෙනදට වඩා වෙලාව තිබ්බා අපවට පරිසරය ගැන බලන්න. ඉතින් ඒ වගේම පහුගිය කාලයේදී මම හිතන්නේ ගෙවතු වගා පිළිබඳව උනන්දුව ඒ ආදී දේවලුත් වැඩි වුණා. ඉතින් මේ සියලුම කාරණාත් එක්ක අපි මං හිතන්නේ දැන් යම් තරමකට පුරුදු වෙලා ඉන්නවා Tamanගේ අවට පරිසරය පිරිසිදුව තියාගන්න. ඉතින් සතියකට එම කාලය යොදවා නිවස සහ අවට පරීක්ෂා කිරීම වගේම මං හිතන්නේ අපිට පුළුවන් නම් අපි හැම වෙලේම අපි පෞද්ගලිකව කරන දේවල් වලින් මොනවා හරි ඩෙන්ගු බෝ විය හැකි දෙයක් අපි පරිසරයට එකතු කරනවා නම් ඒ අවස්ථාවේදීම අපිට ඒ ගැන හිතලා ඒක වළක්ව ගන්න පුළුවන් නම් මං හිතන්නේ අර සතියකට සැරයක් පරීක්ෂා කරනකොට අපිට ඒ සඳහා ලොකු කාලයක් මිඩම් කරන්න වෙන්නේ නැහැ. ඔය සතියකට සැරයක් කියන එක හරි වැදගත් නිසා මදුරු ජීවන චක්‍රය අනුසාරයෙන්මයි සතිපතා අපි පිරිසිදු කරන්නට අවශ්‍ය වන්නේ කියන කාරණයක් කතා කරමු. ඉන්දික වෛද්‍යතුමාට අවස්ථාව. පාරමී මදුරුවාගේ ජීවන චක්‍රය ගත්තොත් එහෙම ඊඩිස් ඊජිප්ටයි හෝ ඊඩිස් ඇල්බෝපික්ටස් මේ මදුරු විශේෂ දෙකනේ ඩෙන්ගු රෝගේ පතුරවන්නේ. එතනින් ඊඩිස් ඊජිප්ටයි මදුරුවා තමයි මේකට ඉතාමත් සක්‍රිය ලෙස දායක වෙන්නේ. මේ ජීවන චක්‍රය දින 10ක් 14ක් කාල සීමාවක් තමයි තියෙන්නේ. එතකොට මේකේ වැදගත් අවස්ථා දෙකක් තියෙනවා. ජීවන චක්‍රයේ එක් කොටසක් ජලජ ජීවන චක්‍රයක් තියෙනවා. අනිත් කොටස තමයි මේ වායු ගෝලයත් එක්ක ඉන්නේ. එතකොට සුහුබුල් මදුරුවා එහෙම නැත්නම් වැඩිහිටි මදුරුවා තමයි අපි මේ පරිසරයේ දකින්න. සැරිසරලා යන්නේ. එතකොට බිත්තර, කීට අවස්ථා, පිලා අවස්ථා මේ අවස්ථා තුනම තියෙන්නේ ජලයේ. ජලයේ මතු පිට පෘෂ්ඨය තමයි ජලයේ මතු පිට පෘෂ්ඨය සමග තියෙන බඳුනක ඔහුට මදුරුවාට බිත්තර දෙමිට සුදුසු තැනක තමයි මදුරුවා බිත්තර දාන්නේ. එතකොට මේ බිත්තර ගිහිල්ලා අර බඳුනේ හෝ මේ ගොඩක් ඒවා අපි හදපු ඒවා. මේවා ස්වභාවික ඒවා නෙවෙයි. මේ man made මිනිසා විසින් තමයි මදුරුවාට බිත්තර දාන ස්ථාන හදලා දීලා තියෙන්නේ. බොහෝ ස්වභාවික දේවල් ගලා යන නිසා.
බොහෝ ස්වභාවික දේවල් ගලා යන නිසා ස්වභාවික වශයෙන් තියෙන්නේ අර ජල. සමහර ජලයේ රැඳුණු පැලෑටි තියෙනවා බ්‍රොමීලියා වගේ. ඒ වගේ තැනක දානවා. නමුත් මේ පසක කපපු වලක් තුල මදුරුවා බිත්තර දාන්න හැබැයි ඒක කොන්ක්‍රීට් දැම්මොත් එහෙම ඒකේ බිත්තර දාන්න පුළුවන්. මොකද මදුරුවාට බිත්තර දැම්මම මේ බිත්තර ඒ වාජනේ හෝ මොන පෘෂ්ඨයේ ඇලිය යුතුයි. ඒක ඇලෙන්න සුදුසු පෘෂ්ඨයක් අපි සපයලා දෙනවා. ඔය මේ පිරිසිදු වතුරේ තමයි ඩෙන්ගු රෝගය. පිරිසිදු වතුරේ තමයි පැහැදිලි පිරිසිදු වතුරේ ඒ තමයි. කියන්නේ ඒක සත්‍යයක්. ඒක සත්‍යයක්. මොකද දැන් අපි ගොඩක් වෙලාවට අපේ පොඩි වැරදි මතයක් තියෙනවා මේ කුණු අපජලයේ රැඳුණු කාණු වල ඩෙන්ගු මදුරුවා බිත්තර දානවා කියලා. ඒක කීට විද්‍යා සමීක්ෂණ වලින් අපි පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. මේක විද්‍යාත්මක දෙයක්. මේක මේ අපි හිතාමතා කියන දෙයක් නෙවෙයි. අපි මේක ගිහිල්ලා අපේ කීට විද්‍යා කණ්ඩායම් ගිහිල්ලා විවිධ ස්ථානවලින් මදුරු බිත්තර එකතු කරලා බලලා තියෙනවා ඩෙන්ගු මදුරුවා ඇත්තටම කොහෙද බිත්තර දාන්නේ කියලා. මේක පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. ඒකට අර වගේ තැන්වල දාන්න පුළුවන් අපිට කරදරකාරී මදුරුවෝ එහෙම නැත්නම් කියුලෙක්ස් වගේ බරව රෝගය වගේ ඇති කරන මදුරුවෝ ඒ තැන්වල බිත්තර දාන්න. හැබැයි ඩෙන්ගු මදුරුවා බිත්තර දාන්නේ ගලා නොයන රැඳුණු පැහැදිලි ජලය. එතකොට මේ ස්ථාන හදලා දෙන්නේ බහුතරයක් අපි. ඒකට මෙයා බිත්තර දැම්මම බිත්තර වලින් ඊළඟට එන්නේ කීට අවස්ථාව. කීටයා පිලව වෙලා පිල අවස්ථාවෙන් තමයි සුහුඹුල් මදුරුවා බාටපත් වෙන්නේ. මේ චක්‍රයට දින 10ක් 14ක කාලයක් යනවා. ඒ කියන්නේ සම්පූර්ණ චක්‍රය. සම්පූර්ණ චක්‍රයට. ඒ කියන්නේ බිත්තර දමලා බිත්තර වලින් සුහුඹුල් මදුරුවෙක් එළියට එන්න. එතකොට මේ චක්‍රය ඇතුලේ තමයි සතිය එන්නේ. ඒතකොට සතියකට සැරයක් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරනවා නම් එහෙම නැත්නම් පිරිසුදු කරනවා. දැන් උදාහරණයක් විදිහට කෙනෙකුට මම කිව්වා මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන්න කියලා. යෝගට් කෝප්පයක් නැහැ නිවැරදිව බැහැර කරන්න පුළුවන්. නමුත් ගෙදරක තියෙනවා අපි සමහර ලාවට අලංකාරයට තබා තිබෙන වාජන විශේෂයෙන්ම දැන් ගෙවල් වල අර කුරුල්ලන්ට නාන්න එහෙම පොඩි නාන තටාක තියෙනවා. එතකොට මේකේ තියෙන රළු පෘෂ්ඨයක් නිසා මදුරුවට පහසුවෙන් බිත්තර දාලා බිත්තර රැඳෙන්න පුළුවන්. ඒකට ඒ වගේ තැනක අපි සතියකට සැරයක්වත් අවම වශයෙන් මේක හොඳින් වයර් බ්‍රෂ් එකකින් අතුල්ලලා පිරිසුදු කරලා වතුර මාරු කරනවා නම් මදුරුවාට ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න අවස්ථාව ලබා දෙන්නේ. දැන් අපි කෙනෙක් හිතනවා ඕ දැන් මේ කතා බහගෙන ඉඳලා මමත් ගිහලා බලන්න ඕනේ ගියේ වටේ. ඒ වගේ තැන් දකින්න. 2 3 4 5ක් දකින්න. සමහර වෙලාවට ඒක පොල් කට් එක තියෙන පිරිසුදු වතුරක ඉඳලා ඔබ ඔය කියනවා වගේ පොඩි මේ කොන්ක්‍රීට් වලින් හදපු පොඩි මේ ස්ථානයක් වෙන්නත් පුළුවන්. දැන් මේ පිරිසුදු කිරීම කරනකොට හරි අපි ගමු මෙහෙම පොඩි භාජනයක් කියලා යෝගට් කෝප්පයක් හරි පොල් කටුවක් හරි කියලා මේකේ වතුර තියෙනවා අපිට පේනවා. හැබැයි අපි දන්නේ නැහැ මේකේ මදුරුවෝ ඉන්නවද නැද්ද කියලා. ඒ කියන්නේ PVS එකට එහෙම ලොකුට ග්‍රහණය කරගන්න අමාරු නිසා අපි ඒක අරන් වෙන පැත්තකට හැලුවොත් ඉවත් කළොත් ඒක ප්‍රමාණවත්ද? ඒකෙන් හානියක් සිදු වෙන්නේ නැද්ද? ඒකට මෙහෙම උත්තරයක් දෙන්න. දැන් යෝගට් අපි ගෙදරක් ගත්තොත් එහෙම විවිධ ස්ථාන තියෙනවා මදුරුවන් බෝ වෙන්න පුළුවන්. දැන් අපි ගෙදර ඇතුළේ ඉඳන් එළියට යමුකෝ. ගෙදර ඇතුළ ගත්තොත් එහෙම සමහරලාට අපේ මල් පෝච්චි වල වතුර මාරු කරේ නැත්තම් මදුරුව බෝ වෙන්න පුළුවන්. ඒ වගේම අපි බහුලව දකින ස්ථානයක් තමයි අපේ ගෙදර ශීතකරණයේ යට දැන් අලුත් ශීතකරණ වල තැටියක් තිබෙනවා. දැන් අලුත් ඒවා ගැන සමහර ඒවා ගැන නමුත් ශීතකරණ තැටියක් තිබෙනවා වතුර එකතු වීමට. ඒකට ඒ තැටිය අපේ නිවෙස් ඇතුළත ඉන්සයිඩ් බ්‍රීඩර්ස් ලගේ ප්‍රධාන ස්ථානයක් වෙලා තිබෙනවා. ඒ තැටිය ගැන අපි අවධානය යොමු කරන්න. අපි ඇත්තටම කියන්නේ මේ වගේ වතුර හලනවා නම් බොහෝ දුරට වැලි සහිත පසකට හලන්න කියලා. එතකොට තව තැනක වතුර රැඳෙන්නේ නැහැ. වතුර උරලා ගියාම මදුරු කීටයෝ විනාශ වෙලා යන සමහර අය කියනවා ලුණු දාන්න කියලා. ඒක ඇත්තක් තියෙනවා. ඔව් ලුණු දාන්න ඕනි. හැබැයි ලුණු විශාල ප්‍රමාණයක් දාන්නේ නැහැ. ලුණු වතුරේ මදුරුවා විතර දාලා බෝ වෙන්නේ නැහැ. ඒතකොට අධික සාන්ද්‍රණයකින් ලුණු දාන්න ඕනි. ඒතකොට අපිට ඒක තීරණය කිරීම ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඊට වැඩිය හොඳයි අපි අර නිවැරදි පිරිසුදු කිරීම කරන එක. ඒතකොට මොකද පරිසරයට හානියක් නොවන ක්‍රමවේදයකට යන්න තියෙනවනේ අපිට තවත් වැදගත්නේ. රසායනික ද්‍රව්‍ය භාවිත කරන්න හැකියාවක් නැතුව නෙවෙයි. නමුත් ඇයි අපි රසායන ද්‍රව්‍ය වලට යන්නේ වැඩිපුර? ඒකෙන් පරිසර හානියක් අපි කරනවා. අපිට නිවැරදිව අපි යෝගට් කෝප්පේ එළියට විසි කරන්නේ නැතුව නිවැරදිව කසල බඳුනට දාලා ඒක අයින් කරනවා නම් එහෙම නැත්නම් අවස්ථාවක් තිබෙනවනේ ඔබ යෝගට් කෝප්පේ නිර්මාණශීලීව මදුරුවන් බොන වෙනස තව නිර්මාණයකට යොමු කරගන්න. ඔබ ඉවත දාන බඳුන සමහරලාට ඉවත දාන බෝතලේ වතුර පිරෙන තැනකට යන්න පුළුවන්. මූඩිය නිවැරදිව වසා දැම්මේ නැත්නම් මදුරුවන් බෝ කරන්න පුළුවන්. ඒක තවත් නිර්මාණයකට යොමු කරගන්න. අපි කියන්නේ හොඳම දේ වෛද්‍යතුමා පවා කරන්නේ ගෙවතු වගාවට යොමු කරන්න. දැන් මම දැක්කා ගිය සතියේ ඔබලාගේ විදිහ අරුණැල්ලේ මේ තවන් දාන්න කියලා දුන්න මේ යෝගට් කෝප්පේ භාවිතා කළා. ඉතින් ඒ වගේ දෙයකට යොමු කරගත්තම එකක් අපිට ආර්ථික වශයෙන් ලාභයක් තියෙනවා. අපි පරිසරයටත් යමක් ලබා දෙනවා. අපි රෝග වලින් ආරක්ෂා වෙනවා සහ පරිසර අලංකරණයකුත් සිද්ධ වෙනවා. ඒකෝර මේක කියන්නේ අපි මේ සාම්ප්‍රදායිකව හැම වෙලාවෙම මේක කුණු බඳුර දාලා ගැට ගහලා එළියෙන් තියන්න කුණු ලොරියන එකක් තියන්න අවශ්‍යතාවයක් නැහැ.
ඒක නිර්මාණශීලී විදිහට Tamanට සුදුසු විදිහකට යොදා ගන්න පුළුවන්. එතකොට පාරමී ගෙදරින් එළියට යනකොට වැහිපිහිල්ල. වැහිපිහිල්ල තමයි අපිට තවත් වෙන බරපතල තත්ත්වයක්. මොකද වැහිපිහිල්ල ඉවත් කරන්නත් බෑ. මොකද ළඟ ගෙවල් තියෙනකොට වැස්සක් ආවම මේ ගෙදර වතුර ටික මේ ගෙදර මිදුට වැටෙනවා. ඒතකොට වැහිපිහිල්ල අපි නිතරම පරීක්ෂා කරන්න ඕනේ. මොකද වැහිපිහිලි අපේ රටේ තියෙන තත්ත්වයක් එක්ක අපේ පරිසර උෂ්ණත්වයත් එක්ක මේ PVC වැහිපිහිලි කාලයක් යනකොට ඇද වෙනවා. ඒතකොට වතුර රැඳෙන තත්ත්වයන්ටපත් වෙනවා. සමහරවිට දැන් අර එතකොට ආපු ආදේශකයක් තමයි අමානෝ වැහිපිහිලි කියන එක. ඒකෙත් තියෙන ප්‍රශ්නේ නිවැරදි ආනතියට මේ වැහිපිහිලි සකස් කරේ නැත්තම් නැවතත් වතුර රැඳෙන. ඔය මොන තත්ත්වයක් කරනවද ගස් කොළන් තියෙන තැනක ගස්වල රොඩු හැම ඇවිල්ලා වැහිපිහිලි නැතුනොත් නැවතත් වතුර එකතු වෙන පොඩි තටාකයක් හැදෙනවා. ඒතකොට මේ වගේ මදුරුවා ඉතාමත් පහසුවෙන් බිත්තර දානවා. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර කාලවල දැන් ඩෙන්ගු සක්‍රියව පැවති කාලවල ඩෙන්ගු රෝගීන් වාර්තා වීමේදී සමහර ප්‍රදේශ තිබුණා. ඒවෙන් වැඩිපුර ඩෙන්ගු රෝගීන් වාර්තා වුණා. අපි ඒව වැඩි අවදානම් කලාප කියලා කියනවා. දැන් ඒ වගේම එකම ගමක් ඇතුලේ එකම නගර කලාපයක් ඇතුලේ සමහර පැති තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කියමු පාරක් කියලා. මේ පාර කියනවා නිකන් නමක් පට බැඳෙනවා ඩෙන්ගු මාවත කියලා. ඒ තරම් ඩෙන්ගු රෝගීන් මේ පාර දෙපස්සේ ගෙවල් වලින් වාර්තා වෙනවා. වෛද්‍යතුමිනි ඇයි එහෙම වෙන්න හේතුව? ඔව් පාරමී දැන් අපි ලංකාව ගත්තොත් ලංකාවේ හැම ප්‍රදේශයකටම එක හා සමානව ඩෙන්ගු පිළිබඳ අවධානමක් නැහැ. විශේෂයෙන්ම අපි යම් නිර්ණායක තියෙනවා මදුරු ඝනත්වයන් තියෙන ආකාරය අනුව ඊළඟට ජන ඝනත්වයන් ඒ ආදී සාධක අනුව අපි පසුගිය වසරවල රෝගීන් වාර්තා වී තිබෙන ආකාරයන් අනුව අධි අවදානම් සහ අවදානම අඩු කලාප ලංකාවේ හඳුනගෙන තියෙනවා. ඉතින් එම ප්‍රදේශවල සාමාන්‍යයෙන් අනික් ප්‍රදේශවලට වඩා අපි දකිනවා රෝගීන්ගේ වැඩිවීම. ඒ වගේම තමයි දැන් එම ඔබ කිව්ව සමහර වෙලාවට එකපාරේ ඩෙන්ගු ඒක තමයි. දැන් අපි ඒ ගැන කතා කරමු. දැන් ඩෙන්ගු මදුරුව ඇත්තටම එක ගෙදරක අපි කිව්වොත් අපේ ගේ අස්කරාට අපි සම්පූර්ණයෙන්ම සුරක්ෂිතයි කියලා අපිට හිතන්න බෑ. මේ ඩෙන්ගු මදුරුවට සාමාන්‍ය මීටර් 200ක් පමණ දුරක් පියඹා යන්න පුළුවන්. ඉතින් ඔබේ නිවස පිරිසිදු කරාට ඔබේ අසල්වැසියන් මේ දේ කරලා නැත්තම් අනිවාර්යෙන්ම ඔබ තවමත් අනතුරේ. ඉතින් ඒක හින්දා තමයි ඇත්තටම ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ අපි යෝජනා කරලා තියෙනවා සහ දැනටත් සමහර ගම්වල පාරවල් වල ක්‍රියාත්මක වෙනවා. බිම් මට්ටම දක්වාම ප්‍රජාදායකත්වය මේකට ලබා ගන්න ඩෙන්ගු වීති කමිටු. ඉතින් ඒකෙන් අපි අදහස් කරන්නේ එම වීදියේ සියලුම පවුල් එකතු වෙලා ඩෙන්ගු බෝ වෙන ස්ථාන අවම කිරීම සහ ඒ සම්බන්ධව කටයුතු කිරීමට පොඩි කමිටුවක් පිහිටුවා ගැනීමට. ඉතින් මං හිතන්නේ අසල්වැසියෝ එකතු වුණාම ඒ දේ ඉතාමත් මං හිතන්නේ සමහර වෙලාවට තනියම කරනවට වඩා කිහිප දෙනෙක් එකතු වුණාම මේ දේ පහසුවෙන්ම අපිට කරගන්න පුළුවන්. ඒ වගේම මං හිතන්නේ ඔබ කලින් කිව්වා මානසික සෞඛ්‍යය ගැන. ඉතින් මං හිතන්නේ ඔබගේ අසල්වැසියන් සමග සම්බන්ධතා දියුණු කරගන්නත් මේ ඒ වගේ දේවල් ඉවහල් වෙනවා. ඩෙන්ගු විතරක් නෙවෙයි ඕනෙම සෞඛ්‍ය හෝ වෙන යම් ගැටලුවකට පිළිතුරු සොයාගෙන යන්න මේ වගේ වීදි කමිටුවක් පිහිටුව ගන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත්. ඒ වගේමයි මේ සඳහා අවශ්‍ය උපදෙස් ආදිය පහසුකම් මම හිතන්නේ එම ප්‍රදේශීය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඔවුන්ගේ මාර්ගයෙන් ලබා ගන්නත් පුළුවන්. මොකද අපි විශේෂයෙන්ම මේ වීති කමිටු පිහිටුවීම පිළිබඳව දැඩි අපේක්ෂාවෙන් පසු වෙනවා. ඉතින් මම හිතන්නේ ඔබ කිව්වා වගේ මේක හොඳ අවස්ථාවක් ඔබටත් ඔබේ අසල්වැසියන් සමග එකතු වෙලා ඩෙන්ගු මදින්න ක්‍රියා කරන්න. ඔව් එහෙම දැන් එකම පාරක් නිකන් නමක් පට බැඳනවා මේක ඩෙන්ගු මාවත කියලා. හරි නෑනේ පාරේ ජීවත් වෙන මිනිස්සුන්ටත් නේද? ඔව් ඒක ඇත්තටම තමන්ගේ නමට කැලලක් ඒකනේ. එතනදී හේතුවක් තියෙන පාරමේ දැන් අර ડોક્ટર ඔනාලි කිව්වා වගේ මදුරුවා තනින් තනට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම අපි කොරෝනා වල රෝගී පොකුරු සඳහන් කරන්නේ. ඩෙන්ගු වලත් අපි මේ ක්ලස්ටරින් කියන එක ගන්නවා. අපි ඇත්තටම ඩෙන්ගු රෝගීන් දෙදෙනෙකුට වඩා වාර්තා වෙනවා අපි ක්ලස්ටර් එකක් කියලා හඳුනා ගන්න ඒක අවදානක්. ඒ කියන්නේ ප්‍රදේශවල ඩෙන්ගු තව දුරට පැතිරීමේ
බරපතල අවදානමක් තියෙනවා කියන. ඒකට හේතුව තමයි සමහර වෙලාවට මේ පැතිරීම මේ අවට තියෙන පරිශ්‍ර කීපයක මදුරුවන් බෝවන ස්ථාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක තැනක විශාල ලෙස මදුරුවන් වැඩි ගණනක් බෝවන තැනක් තියෙන්න පුළුවන්. එහෙම අත්දැකීමක් මට තියෙනවා. මම හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඔය වගේම එක මම කියන්නම් පාර කියන්නේ. ඉද්දී මේකේ ඩෙන්ගු අවුට්බ්‍රේක් එකක් ගියා අපිට සතියක් ඇතුළත ඩෙන්ගු රෝගීන් 10 දෙනෙක් විතර එකවර වාර්තා වුණා. ගෙවල් බැලුවා ගෙවල් වල තත්ත්වය හොඳයි. නමුත් එක තැනකදී ඒ හිටපු අපේ මහජන පරීක්ෂක හොරණ ප්‍රධාන මහජන පරීක්ෂක මහත්මයා එක තැනකදී උඩ තිබ්බ ටැංකියක් දැකලා කිව්වා මේ ડોක්ටර් මේකට නැගලා බලන්න ඕනේ කියලා. ඇත්තටම බැලුවා මේක මදුරු තවාන. ඒතර ඕහෙඩ් ටැංක් එකක් ඒ දැන් ගෙදරට ජල මේ නල ජලය ලැබෙන නිසා මේක වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. හරියට මදුරුවන් විසිරුවාට මධ්‍යස්ථානයක්. ඒතර මේක වැඩි භාවිතා වුණේ නැහැ. වතුර අඩු කාලෙට විතරයි නිවැසියෝ මේ උඩින් තියෙන ටැංකියේ වතුර පාවිච්චි කරේ. හැබැයි මේක නිවැරදිව වසා තිබ්බේ නෑ දැලකින්. ඒකට මදුරුවාට මේකට යන්න පුළුවන්. මේකට එතකොට හරි සරල දෙයක් කරන්න තිබ්බේ. මේක පිරිසුදු කරලා වතුර භාවිතයට ගන්නවා නම් අපි කිව්වේ උන්ට භාවිතයට නොගන්නවා නම් මේක සම්පූර්ණයෙන්ම වහලා දාන්න මේක කඩා බිඳ දාන්න. හැබැයි ඒගොල්ලෝ කිව්වා මේක අපිට අවශ්‍යතාවයේ අනුව භාවිතයට ගන්න සිද්ධ වෙනවා. ඒකට අපි දීපු උපදේශ තමයි හරි මේක පිරිසුදු කරන්න. වතුර ටික නිවැරදි ක්‍රමයකට බැහැර කරන්න. ඒකට මදුරුව ටික මදුරු බිත්තර ටික ඉවත් වෙලා යනවා. දැලකින් ආවරණය කරන්න මදුරුවන්ට ඇතුල් වෙන්නේ නැහැ විදියට. එපමණයි කරන්න තියෙන්නේ. අපි භාවිතා කරන මේ නිදා ගන්නකොට භාවිතා කරන මදුරු දැලක් දැම්මත් ඇති මේ වගේ දෙයකට. එතකොට ඒකේ යන්න තියෙන අවකාශයක් නැහැ නේද? ඒකකින් හොඳට සීල් වෙන්න ආවරණය කරගන්න කියන එක තමයි අපි දීපුස. ඒක අඳුනා ගැනීමත් සමගම ඊළඟ සතිය වෙනකොට එක ඩෙන්ගු රෝගියෙක්වත් වාර්තා වුණේ නැහැ. ඒ කියන්නේ අද මගේ ගෙදර මුළු මගේ ගේ වටේම ඉන්න පිරිසට ඩෙන්ගු බෝ කරන මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්. නොසලකිලිමත්කම හින්දා. එනිසා ඒ සැලකිලිමත් භාවය හරිම වැඩි බව මතක් කරන ඔබට දැන් අපි බොහෝ දේවල් කතා කරා ඩෙන්ගු ගැන. මට හිතෙනවා අපි නැවත වතාවක් කලිනුත් කිව්වා ඉන්දික වෛද්‍යතුමා කිව්වා. නමුත් ඔබතුමියට අවස්ථාව දෙනවා මේ ඩෙන්ගු රෝග ලක්ෂණ. අපි දන්නවා දැන් කොරෝනා ගැන කතා කරනකොට නව කොරෝනා වෛරසය. මේක නව වෛරසයක්. අපිට තේරුම් ගන්න අමාරු වුණා. විවිධ කාලවලදී විවිධ දේවල් කිව්වා. දැන් සමහර රටවල තියෙන තත්ත්වය නෙවෙයි තවත් රටක. සමහර අයට ගොඩාක් උගුර රිදෙනවා කියලා කියනවා. සමහර අයට කියනවා වියලි කැස්ස කියලා. ඔය ඔක්කොම අපිට මේ හරියට තේරුම් බේරුම් කරගන්න අමාරුයි. රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඩෙන්ගු වලටත් එහෙමද? එක එක්කෙනාට එන රෝග ලක්ෂණ වෙනස් වෙනවද උනට අමතරව? ඔව් පාරමී අපි කලිනුත් කිව්වා වගේ ඩෙන්ගි කියන්නේත් වෛරස් රෝගයක්. කොරෝනා කියන්නේත් එහෙමයි. ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයන් ගත්තත් එහෙමයි. ඉතින් බොහෝ විට අපිට ඇතිවන රෝග ලක්ෂණ ඇති වෙන්නේ අපේ ශරීරයට වෛරසයක් ඇති වුණා නම් අපේ ශරීරය තුල තියෙන ප්‍රතිදේහ මගින් ඒට විරුද්ධව ක්‍රියා කරන නිසා. ඉතින් බොහෝ විට ගත්තොත් අපිට දකින්න ලැබෙන්නේ පොදු රෝග ලක්ෂණ කිහිපයක් තමයි. නමුත් පොඩි පොඩි යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩෙන්ගි ගත්තොත් වෛද්‍ය ඉන්දික වීරසිංහ ප්‍රකාශ කරා වගේ උණ තත්ත්වය, තද උණක්. ඒ වගේම හිස රදය, ඇස් යට වේදනාව, මස් පිඩු, හන්දි වේදනා, ඒ වගේ තත්ත්වයන්. ඉතින් කොරෝනා ගැන කතා කරොත් ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්ව ගැන අපි කතා කරොත් අපි උණට අමතරව ඊළඟට කතා කරන්නේ උගුරේ වේදනාව සහ සාමාන්‍යයෙන් ශ්වසන පද්ධතියේ ඇති අපහසුතා. ඩෙන්ගු රෝගයේදී එවැනි දේවල් දකින්න පුළුවන් නමුත් ඉතාමත් කලාතුරකින්. ඉතින් අර අපි කලිනුත් ප්‍රකාශ කරා වගේ මේක මේ රෝග ලක්ෂණ අනුව අපිට රෝගය කුමක්ද කියලා විනිශ්චය කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ ඒක සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් සහ ඔහු වෙතට ගියාම ඔහු අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරලා නිවැරදිව හඳුන ගන්න ඕනේ රෝගී තත්ත්වයක්. මොකද ලබා දෙන ප්‍රතිකාර ආදිය රෝගය අනුව වෙනස් වෙනවා. දැන් ඩෙන්ගු මදුරුවෙක් දෂ්ට කරන ඩෙන්ගු මදුරුවෙක් සක්‍රිය වෙන යම්කිසි නිශ්චිත කාලයක් තියෙනවද දවසේ? අපි ඩෙන්ගු මදුරුව හඳුන්වන්නේ දිවාචරයෙක් කියලා. ඒකට හේතුව තමයි ඩෙන්ගු මදුරුව සක්‍රිය වෙන්නේ දිවා කාලේ. මේක දිවා කාලය කිව්වත් සම්පූර්ණ දිවා කාලේ මුළුල්ලේම නෙවෙයි. ඩෙන්ගු මදුරුව උදේ 6ත් 10ත් අතර කාල සීමාව තුල උදේම වැඩට යන කෙනා. උදේම වැඩ පටන් ගන්නවා ඩෙන්ගු මදුරුව. කම්මැලි නෑ. එයා උදේම වැඩ පටන් ගන්නවා. ඊළඟට සවස් යාමේ සවස් කාලේ හවස 4ත් 7ත් වගේ කාල සීමාව තුල මෙයා වඩාත්ම සක්‍රිය වෙනවා. දිවා කාලේ සක්‍රිය නැහැ කියන්නේ. රාත්‍රී කාලේ සක්‍රිය නැහැ කියන්නේ සමහරලාට ආලෝකයේ තියෙන වෙලාවක මෙයාට අවශ්‍යතාවයක් තියෙනවනම් මෙයා ඇවිල්ලා නැවතත් ලේ උරා බීමක් සිදු කරන්න පුළුවන්.
මේක තවත් විශේෂ දෙයක් තමයි මේ මදුරුවා ලේ උරා බොන්න අපි කීප දිනක දෂ්ට කරනවා. මේ හරි තාමත් සක්‍රිය මදුරුවෙක් නිසා එයාගේ එක ආහාර වේලක් සම්පූර්ණ කරගන්න මිනිස්සු 3-4 දිනකට දෂ්ට කරන්න පුළුවන්. එතකොට මේ එක මදුරුවෙක්ගේ තුල ඩෙන්ගු වෛරසය තිබ්බොත් එහෙම එක ආහාර වේලක් සම්පූර්ණ කරගන්න අපි 3-4 දිනකට වෛරසය පතුරවන්න පුළුවන්. තවත් වැදගත් දේ තමයි ගැහණු මදුරුවා බිත්තර දානකොට ඒ ගැහණු මදුරුවා තුල වෛරසය තියෙනවා නම් අර බිත්තර වලටත් මේ වෛරසය ගමන් කරනවා. එතකොට ඒ බිත්තර වලින් එන පැටවුන් එනුත් වෛරසය සහිත පැටවු තමයි පරිසරයට උදාහරණ නිකුත් වෙන්නේ. ඒක තමයි මේකේ තියෙන බරපතල තත්ත්වය. මදුරුවෙක් රෝගියෙක් දෂ්ට කරලා වෛරසය මදුරුවාගේ තුලට ගමන් කරනවා වගේම වෛරසය තියෙන ගැහණු මදුරුවෙක් බිත්තර දැම්මොත් ඒ බිත්තර වලටත් තමන්ගේ ඊළඟ පරම්පරාවටත් මේ වෛරසය ගමන් කරනවා. මේක හරි බරපතලයිනේ මේ තත්ත්වය. ඒකයි අපි කියන්නේ පිරිසුදු කිරීම ඉතාමත් වැදගත් වෙන්නේ කියලා. මොකද මම මෙතන පොඩි කතාවකට එන්නම් පාරමී. අපි හැමෝම කියනනේ මේ දුම් ගැහුවේ නැහැ කියලා. MOH එකෙන් ඇවිල්ලා දුම් ගැහුවේ නැහැ කියන එක තමයි මිනිස්සු ඩෙන්ගු වලදී දකින ප්‍රධාන කතාව. දුම් ගහනවා එහෙම නැත්නම් දූමායනය කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ ආසාදිත සුහුඹුල්. එහෙම නැත්නම් වැඩිහිටි මදුරුවන්ගේ ඝනත්වය අඩු කර ගැනීම පමණයි. මොකද මේක නිරන්තරයෙන් කළ නොහැකි දෙයක්. ඒකට ශ්‍රමදායකත්වය ඉතාමත් විශාල වශයෙන් ඕනි. ඊළඟට මේ දුම්වායනය කියන්නේ රසායනික ද්‍රව්‍ය. අපි එතකොට වායුගෝලීය දූෂණයටත් මේක බලපෑමක් තියෙනවා. මොකද අපි දුම් ගැහුවට මදුරුවන් බෝවන ස්ථාන එසේම නම් මොකද දුමායනයේදී නිවැරදිව මේ මදුරුවාට මේ රසායනික ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් වදින්න ඕනේ. එතකොට තමයි මදුරුවා විනාශ වෙන්නේ. සමහර ලාවට මේක මදුරුවා අපි දෙපැත්තකින් ට්‍රැප් වෙන්න ආවරණය වෙන්න වැදුන්නේ නැත්නම් එක පැත්තකින් වදිනකොට මදුරුවාගේ මේකේ තියෙනවා විකර්ෂණ රිපලන්ට් ඉෆෙක්ට් එක. විකර්ෂණ නිසා මදුරුවා තව පැත්තකට ගමන් කරන්න පුළුවන්. එහෙනම් ඒ නිසා අපි දූමායනය වගේ දෙයක් සීමා කරන රෝගියෙක් වාර්තා වුණොත් නැත්නම් රෝගීන් ක්ලස්ටර් එකක් පොකුරක් වාර්තා වුණොත් ඒ ටික ආවරණය වෙන්න ආසාදිත සුඹුල් මදුරුවන් විනාශ කිරීමට තමයි දූමායන කටයුතු අපි සීමා කරන්නේ. ප්‍රධානම දේ තමයි මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම. එතකොට අර මම කියපු ක්‍රමවේද දෙකෙන්ම මදුරුවන් පරිසරයෙන් ඉවත් කර ගැනීම තමයි මදුරු ඝනත්වය අඩු කර ගැනීම තමයි කරගන්න පුළුවන් වෙන්නේ. පාරමී මම ඒකට යමක් එකතු කරනවා නම් තව දැන් අපි කතා කරා දිවා කාලයේ සහ උදෑසන 6-10 අතර සහ ගොඩක් වෙලාවට හවස 4-6 වැනි කාලයක් තුල මෙම මදුරුවා වඩාත් සක්‍රියයි කියලා. ඉතින් ඒ වගේම අපි කතා කරා මදුරුවා බෝවිය හැකි ජලය සහිත ස්ථාන අපි පුළුවන් තරම් අයින් කරන්න ඕනේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඒක තමයි ඊ타ත්ම කළ යුතු හොඳ දේ. නමුත් අපි දන්නවා සමහර වෙලාවට අපේ දරුවෝ එලිමහනේ ඔය අවස්ථාවලදී ක්‍රීඩා කරනවා. සවස හැන්දෑවේ 4-6 ඔය වැනි අවස්ථාවලදී. ඉතින් දරුවන්ගේ ශරීරය එළියට නිරාවරණය අවම වන පරිදි අපිට අද්දික කකුල් දිග ඇඳුම් අඳන්න පුළුවන් අවදානම තියෙන අවස්ථාවේදී. ඒ වගේම සමහර වෙලාවට අපිට මදුරු විකර්ශකයන් භාවිතා කරන්න පුළුවන්. ඒවත් අපිට යම් තරමකට උපයෝගී කරගන්න පුළුවන් මදුරුවන් දෂ්ට කිරීම අවම කරගන්න. ඒ වගේම තමයි දැන් අපි අපේ නිවස පිරිසිදුව තියාගෙන ඉන්නවා නම් අපි හිතනවා අපි ආරක්ෂිතයි කියලා. නමුත් ඔබ වැඩට යනවා. රැකියාවට යනවා. ඉතින් අර කාලයන් එක්ක බැලුවාම ඔබ රැකියා ස්ථානයේදී අර අවදානම් කාලයේ යම් කොටසක් ගත කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ අපි රැකියා කරන ස්ථානයත් අපේ නිවස වගේම මදුරුවන් බෝවිය නොහැකි ලෙස ඒ අදාළ විදිහට වැඩ කටයුතු කරන්න. විශේෂයෙන්ම දැන් මේ කොරෝනා අවදානම් කාලයේදී අපි නිවෙස්වල හිටියා. රැකී ආරක්ෂා ස්ථාන බොහෝ විට වසා දමා තිබ්බා. ඉතින් දෛනිකව සතිපතා කෙරෙන පිරිසිදු කිරීම කටයුතු එන්න හිටිලා තියෙන්නේ නැති. ඉතින් දැන් අපි නැවතත් වැඩට වාර්තා කරමින් පවතිනවා. ඉතින් මතක තියාගන්න ඕනේ දේ තමයි අපි නැවත රැකියාවට යනකොට අනිවාර්යයෙන්ම පෙර තිබූ පරිදි එම ස්ථාන පිරිසිදු කරගන්න ඕනේ. මේ තමයි අවසාන ප්‍රශ්නය. දැන් අපි මේ හැමදේම කියලා පුළුවන් තරම් උපරිම උත්සාහ කරනවා ඩෙන්ගු රෝගීන් වාර්තා වීම අඩු කරගන්න. ඩෙන්ගු රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න. ඒ අවදානම අඩු කරගන්න. නමුත් තවමත් අවදානමක් පවතින නිසා ඩෙන්ගු රෝගීන් වාර්තා විය හැකි නිසා කොයි විදිහටද රෝහල්වල සූදානම මේ සඳහා කොරෝනා ප්‍රශ්නෙත් තියෙනවා. මම දන්නේ කොහොමද මේක කළමනාකරණය කරගන්නේ. රෝහල් මේ සඳහා සූදානම්ෙන් සිටින්නේ. ඊයේ දවසෙත් අපි ඒක කතා කළා.
රෝහල් පැහැදිලිවම සූදානමින් සිටින්නේ. එතකොට සමහර දැන් අපි කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම හෝමාගම වගේ රෝහලක් සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන් සඳහා වෙන් කරලා තියෙනවා. නමුත් අනිකුත් සියලුම රෝහල් කොරෝනා සඳහාම කොරෝනා රෝගීන් සඳහාම වෙන් කළ රෝහල් හැරෙන්නට අනිකුත් සියලුම රෝහල් ඩෙන්ගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සැදී පැහැදී සිටිනවා. ඊට අවශ්‍ය පහසුකම් ලැබිලා තියෙනවා. මේ වෙනකොට ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ විසින් ඇතැම් පහසුකම් ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් පහසුකම් ලබා දීලා තියෙනවා. වෛද්‍යවරු හෙද කාර්ය මණ්ඩලයන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානමින් සිටින්නේ. ඒ ගැන බය වෙන්න එපා. ඒකයි අපි හැම වෙලාවෙම කියන්නේ ඔබ සැක කරනවා නම් ඔබට ඩෙන්ගු තිබෙනවා කියලා වහාම රෝහලක් වෙත යන්න සුදුසුම ස්ථානයේ එතන මොකද රෝහලකට ගිහිල්ලා කොරෝනා වැළඳෙයි කියන භීතිය තියාගෙන ගෙදරට වෙලා ඉන්න එපා. රෝහල් පද්ධතිය අපේ සෞඛ්‍ය පද්ධතිය ඔබට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් සිටින්නේ. අවදානමේ භීතිය නැති කරන්න පුළුවන් ඒ සූදානමේ ශක්තිය තිබ්බොත් සූදානම් වීම වඩා යහපත්. ඉතින් රෝහල් සූදානම් රෝහල් කාර්ය මණ්ඩලයලා හැස්ති වෙලා ඉන්නවා. හැබැයි ඉතින් මේ සූදානම් වෙන්නේ බොහොම සතුටින් අපිට ගත කරන්න පුළුවන් ලස්සන තරඟයකට නෙවෙයි. මේක මේ ජීවිතයත් මරණයත් අතර සටනක් ඇති කරන්න. ඩෙන්ගු මාරාන්තිකයි කියන එක ඔබ දන්නවා. ඒ නිසා මේ සූදානම කවර ආකාරයෙන් වුණත් ඩෙන්ගු හදාගන්න නැතුව ඉන්න. ඩෙන්ගු තව කෙනෙක්ට බෝ නොකර ඉන්න. තව කෙනෙක් ඩෙන්ගු ගොදුරක් බවට පත් නොකර ඉන්න. ඔබට මට තියෙනවා ලොකු වගකීමක්. ඒ වගකීමට උර දෙමු. වගකීම තමයි මේ ජීවිතයේ හරි විදිහට ගොඩනංවල අපිට මෙන්න මේක තමයි මනුෂ්‍ය ජීවිතය කියලා පෙන්වන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් පෙළ ගැහෙමු. ඒ වෙනුවෙන් කටයුතු කරන ඕනාලි රාජපක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යතුමියටත් ඉන්දික වීරසිංහ කියන අපේ වෛද්‍යතුමාටත් විශේෂයෙන්ම ඩෙන්ගු පිළිබඳව වඩා වෙහෙස වෙන මේ වෛද්‍ය මණ්ඩලයෙන් කෙනෙක් මේ දෙපළටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි යලිත් දවසක මුණ ගැහෙමු. බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්.